ආයිබෝල් පුතේ අපි අද සූදානම් වෙන්නේ 11 ශ්‍රේණියට අදාළ ප්‍රස්ථාන පාඩම පිළිබඳ අධ්‍යයනය කිරීමට. ඉතින් ඔයගොල්ලෝ 9 10 අවුරුදු දෙකේම ප්‍රස්ථාන පිළිබඳව අධ්‍යයනය කරලා තියෙනවා. දැන් අපි අවසාන වශයෙන් සාමාන්‍ය පෙළට 11 ශ්‍රේණියේදී ප්‍රස්ථාන පාඩම පිළිබඳ අධ්‍යයනය කරන්න තමයි දැන් සූදානම් වෙන්නේ. ඉතින් මේක බොහොම පහසු පාඩමක්. හොඳින් අපි මේ පාඩම අධ්‍යයනය කරොත් අපසා පෙළ විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ ප්‍රස්ථාන ගැටලුවට ඉතා හොඳින් සාර්ථකව පිළිතුරු දීමට හැකියාව අපිට ලැබෙනවා. එසේනම් පුතේදී අපි එනම් යමු ප්‍රස්ථාන පාඩම වෙත. හොඳයි පුතේදී අපි දැන් එනම් සූදානම් වූ ප්‍රස්ථාන පාඩම පිළිබඳව අධ්‍යයනය කරන්න. දැන් ඕගොල්ලන්ගේ පෙළ පොතෙන්ම කරුණු කීපයක් සූදානම් කරගෙන තියෙනවා. ඊට අමතරව අපේ ඇප්ලිකේෂන් එක සහ ඊළඟට මම විශේෂ සපයාගත් තවත් බොහෝ කරුණු මේ පාඩම තුල අන්තර්ගත කරලා තියෙනවා. හරි. අපි එසේනම් මුලින්ම යමු මේ පාඩමේ ආරම්භය වෙතට. දැන් මෙතනදී අපි කතා කරන්නේ සමගාමී සමීකරණ යුගලයක විසඳුම් ප්‍රස්ථාරය ඇසුරෙන් සෙවීම. ඒ කියන්නේ තව විදියට කිව්වොත් අපි මේක ජ්‍යාමිතිකව නිරූපණය කරන්නේ. නැත්නම් ජ්‍යාමිතිකව අපි හොයන්නේ කොහොමද කියන එක තමයි මෙතනදී සාකච්ඡා කරන්නේ. එතකොට සමගාමී සමීකරණ දෙකක් විසඳන විදිහ අපි ඉගෙනගෙන තියෙනවා. හැබැයි අපි දන්නේ නැහැ තාම මේක ජ්‍යාමිතිකව කොහොමද හොයන්නේ කියලා. දැන් ඔයගොල්ලන්ට පේන ඇති පුතේ දුවේ මෙතන සඳහන් කරලා තියෙනවා සමගාමී සමීකරණ යුගලයක්. y ඍණ x සමානයි ඍණ 3යි y ධන 3යි x සමානයි 5යි. ඊළඟට දැන් අපි මේ සමීකරණ දෙක විසඳුවොත් අපිට ගන්න පුළුවන් මෙන්න මේ විසඳුම් දෙක. එතකොට අපිට ලැබෙනවා පුතේ දුවේ x සමානයි 2යි y සමානයි ඍණ 1යි. එතකොට මේ සමගාමී සමීකරණ දෙකේ විසඳුම් වෙන්නේ x සමානයි 2 හා y සමානයි ඍණ 1. හරි. එසේනම් අපි ඊළඟට දැන් අපි මේ සරල සමගාමී සමීකරණ දෙක තියෙනවානේ. මේ සමගාමී සමීකරණ යුගලය අපිට හදාගන්න පුළුවන් y සමානයි mx ධන c ආකාරයට. එතකොට අපිට මේ දෙක සකස් කරගත්තොත් මෙන්න මේ ආකාරයට ලැබෙනවා. ඒ ඇවිල්ලා සරල රේඛාවක සමීකරණය. එතකොට අපිට මේ පළවෙනි සමීකරණය අපිට හදාගන්න පුළුවන් y සමානයි x ඍණ 3 ලෙසත්. දෙවෙනි සමීකරණය අපිට සකස් කරගන්න පුළුවන් y සමානයි ඍණ 3යි x ධන 5 ලෙසත්. දැන් අපි මේ සරල රේඛා දෙකේ සමීකරණ යොදාගෙන මේ වගේ ඛණ්ඩාංක ඇතුළත් වගුවක් සූදානම් කරගෙන අපි ඛණ්ඩාංක තලයක මේ දෙක ඇඳගමු නැත්නම් ප්‍රස්ථාරගත කරගමු. හරි. දැන් මේ දෙක ප්‍රස්ථාරගත කරොත් මට ලැබෙනවා මෙන්න මේ ආකාරයේ ප්‍රස්ථාරයක්. මෙන්න මේ ආකාරයේ ප්‍රස්ථාරයක් මට ලැබෙනවා. හරි. එතකොට මේ රතු පාටින් තියෙන පුතේදී ඔයගොල්ලන්ට පේනවා ඇති x අක්ෂයේ ධන දිශාව සමග සුළු කෝණයක් හදන්නේ ධන අනුක්‍රමයක් තියෙන අවස්ථාව. ඒ කියන්නේ y සමානයි x ඍණ 3 කියන සමීකරණය. ඊළඟට මේ කොළ පාටින් දිස්වෙන්නේ y සමානයි ඍණ 3යි x ධන 5. ඒ කියන්නේ x අක්ෂයේ සමග ධන දිශාව x අක්ෂයේ ධන දිශාව සමග මහා කෝණයක් හදන්න. ඒකට හේතුව මේ ඍණ අනුක්‍රමණයක් තියෙන නිසා. ඕගොල්ලෝ 10 වසරේදී ඉගෙනගෙන තියෙන මම පොඩ්ඩක් පැහැදිලි කරා. හරි. දැන් අපි මේකේ විසඳුම් වලට යමු. දැන් අපි දන්නවා මේකේ විසඳුම් දැනටමත් අපිට මේ සමීකරණ දෙක විසඳුවාම ලැබුණා x සමානයි 2යි y සමානයි ඍණ 1යි කිය. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ කොළ පාට සරල රේඛාවත් අතු පාට සරල රේඛාවත් මෙන්න මේ ලක්ෂයේදී ඡේදනීය වෙනවා. මේ ලක්ෂයේදී ඡේදනය වෙනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන තියෙන ඛණ්ඩාංකය. බලන්න පුතේ දුවේ මෙතන තියෙන ඛණ්ඩාංකය ගත්තොත් ඔයගොල්ලන්ට පේනවා 2, ඍණ 1 කියන ඛණ්ඩාංකය තමයි මේ සරල රේඛා දෙක ඡේදනය වෙන්නේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා ওই ඡේදන ලක්ෂය x වලගේ 2යි y වලගේ ඍණ 1යි. එතකොට ඔය සම්බන්ධතාවය දැන් පදනම් කරගෙන මෙන්න මේ විසඳුම් වලට ආවොත් මේ විසඳුම් දෙකේ ඛණ්ඩාංක තමයි මෙතනින් දිස්වෙන්නේ. මේ බලන්න. x කියන්නේ 2යි y කියන්නේ ඍණ 1යි. ඒ කියන්නේ මේ සරල රේඛා දෙකේ ඡේදන ලක්ෂයේ ඛණ්ඩාංක ලබා ගත්තොත් ඒකේ x අගෙන් මේ සමීකරණ සමගාමී සමීකරණ යුගලයේ x වල විසඳුමත් එහි y ඛණ්ඩාංකයකින් මේ සමගාමී සමීකරණ යුගලයේ y විසඳුමත් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් පුතේදී ඔන්න ඕකයි සමගාමී සමීකරණ යුගලයක විසඳුම් ජ්‍යාමිතිකව නිරූපණය කරන්න කි. එතකොට ඕගොල්ලන්ට පේනවා ඇති ඕනෑම සරල රේඛා දෙකක් දුන්නොත් නැත්නම් සමගාමී සමීකරණ දෙකක් දුන්නොත් ඒ රේඛා දෙක මේ ආකාරයෙන් ප්‍රස්ථාරගත කරලා ඒ ප්‍රස්ථාරයේ ඒ සරල රේඛා දෙකේ ඡේදන ලක්ෂයේ ඛණ්ඩාංක හොයාගෙන
ඒ ඡේදන ලක්ෂයේ ඛණ්ඩාංකයේ x අගයෙන් x විසඳුමත් y අඛණ්ඩාංකයෙන් y විසඳුමත් ලැබෙන බව ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා ඇති. හොඳයි පුතේදී අපි එනම් ඊළඟට යමු y සමානයි ax වර්ගයේ ධන bx ධන c ආකාරයේ ශිතේක ප්‍රස්ථාර පිළිබඳව විමසා බලන්න. හරි. දැන් ඔයගොල්ලෝ මීට පෙර 10 වසරේදී මේ සම්බන්ධව කතා කරලා තියෙනවානේ. මම හිතනවා මේ පිළිබඳව හොඳ අද හැදෑරීමක් ඇති. අපි කියනවා මේ වගේ ප්‍රස්ථාර වලට කියනවා මේ පරාවල කියලා. එතකොට මේවට අපි මේ ප්‍රස්ථාර වල හැඩවලට කියන පරාවල. එතකොට පුතේදී අපි දැන් මේ පිළිබඳව වැදගත් ලක්ෂණ කීපයක් ඉගෙන ගන්න තමයි අපි දැන් සූදානම් වෙන්නේ. හරි. දැන් මෙතනදී අපි දන්නවා මේ ශිතේ සමීකරණය y සමානයි ax වර්ගයේ ධන bx ධන c. මෙතනදී මේ a කියන්නේ මේ x වර්ගයේ සංගුණකය. එතකොට මම මෙතන පොඩි කොන්දේසියක් දාලා තියෙනවා. a කියන එක්කෙනා බිඳුවට වඩා විශාලයි කියලා. එතකොට අපිට ඒ අවස්ථාව යටතේ මේ ප්‍රස්ථාරයේ ලක්ෂණ කිහිපයක් හඳුනා ගන්න යන්න. දැන් ඔයගොල්ලන්ට පේනවා මම උදාහරණයක් මෙතන නිරූපණය කරලා තියෙනවා. y සමානයි x වර්ගයේ ඍණ 2x ඍණ 3 කියලා. එතකොට ඔයගොල්ලෝ දැනටමත් දන්නවා 10 වසරේදී මේ ආකාරයේ ප්‍රස්ථාර පිළිබඳව ඉගෙනගෙන තියෙනවා නේද? හරි. නමුත් මම පොඩි කරුණු කිහිපයක් පැහැදිලි කරන්නම්. දැන් පළවෙනි කරුණ තමයි මේ ප්‍රස්ථාර පිළිබඳව අපි අධ්‍යයනය කරනකොට මේ ප්‍රස්ථාර වල හැඩය මම කලින් කිව්වා පරාවලයක් කියලා. හරි. එතකොට මේකේ මූලික කරුණු කිහිපයක් ඔයගොල්ලෝ 10 වසරේදී ඉගෙන ගන්න. නැවත අපි පොඩ්ඩක් මේ පිළිබඳව මතක් කරගෙන ඉන්න. හරි. දැන් ඔන්න මම නැවතත් මගේ ඇප්ලිකේෂන් එක පාවිච්චි කරලා මෙන්න මේ ප්‍රස්ථාරය පිළිබඳව අර ඔයගොල්ලෝ 10 වසරේදී ඉගෙන ගත්ත කරුණු පොඩ්ඩක් නැවත මතක් කරගෙන ඉන්න. හරි. දැන් මේ තියෙන ප්‍රස්ථාරය මේ ප්‍රස්ථාරය අපි පළමුවෙන්ම ඔයගොල්ලොන්ට මතක ඇති පුතේදුවේ අපි මේකේ සමමිතික අක්ෂය සමීකරණේ නැත්නම් සම්මිතික අක්ෂය අඳගන්න. මෙන්න මේ දම් පාට කඩේකින් පෙන්වන්නේ මේ සමමිතික අක්ෂයේ සමීකරණය මෙන්න මේ දම් පාට සරල රේඛා කඩේකින් පෙන්වන්නේ. එතකොට මේ සමමිතික අක්ෂයේ සමීකරණය ලැබෙනවා x සමානයි 1යි කියන. හරි. එතකොට මේ සමමිතික අක්ෂය කියන එක පැහැදිලි ඇති කියලා මම හිතනවා. දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් අහගන්න. මෙන්න මේ ප්‍රස්ථාරය හරියටම සමාන කොටස් දෙකකට වෙන්නේ මෙන්න මේ කඩේින මගින්. ඒතර ඒ නිසා තමයි අපි අර කියන්නේ සමමිතික අක්ෂය කියන්නේ. ඊළඟට මේ ප්‍රස්ථාරය ඔයගොල්ලෝ දන්නවා අවම අගයක් ගන්නා ප්‍රස්ථාරය. ඒ කියන්නේ මේ අපි ප්‍රස්ථාරය පටන් ගන්න මෙන්න මෙහෙන් ඉඳන්. ඒතකොට මේ මෙහෙන් ඉඳන් ප්‍රස්ථාරය ආරම්භ වෙලා මෙන්න මෙහෙම ගමන් කරනවා. එතකොට පුතේ දුවේ ඔයගොල්ලන්ට පේනවා ඇති එන්න මේ ප්‍රස්ථාරය පහළට යනකොට අගය එන්න අඩු වෙනවා. ඒ කියන්නේ අවම වෙනවා. එතකොට අපි කියනවා අවම අගයක් ගන්නා ප්‍රස්ථාරය. එතකොට මේ ප්‍රස්ථාරය මෙන්න මෙහෙම මේ දිශාවට ඇවිල්ලා මෙතනින් නැවතත් හැරීමකට ලක් වෙනවා. එතකොට හැරීමකට ලක් වෙන්නේ මෙන්න මේ ලක්ෂය. එතකොට ඒ ලක්ෂය අපි නම් කරනවා නම් කීපයක් තියෙනවා. මම මේ නම් කීපෙම කියන්නම්. එකක් තමයි හැරවුම් ලක්ෂය. ඊළඟට කියනවා මේකට අවම ලක්ෂය කියලා. ඊළඟට කියනවා වර්තන ලක්ෂය කියනවා. නැතිනම් ශීර්ෂ ලක්ෂය කියලා කියනවා. ඉතින් ওই වචන හැම එකක්ම පුතේ හොඳින් මතක තියාගන්න. අපි දන්න විභාගෙදි මොන වචනේ පාවිච්චි කරයිද කියලා. එතකොට ඔය නම් හැම එකකින්ම කියන්නේ එකම කරුණ. එතකොට මේ හැරවුම් ලක්ෂය, වර්තන ලක්ෂය, ශීර්ෂ ලක්ෂය, අවම ලක්ෂය කණ්ණාංග ගත්තොත් එකකම ඍණ 4 කියලා අපිට ලැබෙනවා. හරි. ඊළඟට අවසාන වශයෙන් මම මෙතනදී මතක් කරලා ඉන්නම්. මේ x අක්ෂයේ මේ ප්‍රස්ථාරය මගේ ඡේදනය වෙන ලක්ෂ දෙකක්. ඒවට අපි කියනවා මේ ප්‍රස්ථාරයේ මූල කියලා. එතකොට මේ මූල ලක්ෂ්‍ය කණ්ණාංග තමයි මේ තියෙන්නේ. ඍණ 1,0 සහ 3,0 කියලා. හරි. එසේනම් පුතේ ඔයගොල්ලන්ට මේ පිළිබඳව යම් අදහසක් 10 වසර ඉගෙනගත්ත දේවල් ටික නැවත මතක් වෙන්නේ නැති කියලා මම හිතනවා. දැන් එහෙනම් අපි මේ ප්‍රස්ථාරයේ වැදගත් කරුණු කීපයකට දැන් යොමු වෙන්න අපි සූදානම් වන්නේ. හරි. මම ඒක ප්‍රශ්න අනුසාරයෙන් තමයි පැහැදිලි කරන්න යන්නේ. හරි. බලන්න පළවෙනි ප්‍රශ්නය. මේ තිරස් අක්ෂය අපි දන්නවා තිරස් අක්ෂය කියන්නේ මෙන්න මේ අක්ෂය. එහෙනම් xද yද xa කියලා අපිට පිළිතුර සපයන්න පුළුවන්. මෙම ප්‍රස්ථාරයේ හැඩය වෘත්තයේ පරාවලය. අපි දන්නවා මේ ප්‍රස්ථාරය පරාවලයක් වෙනවා කියලා. හරි. ඊළඟ කාරණේ තමයි මෙම ප්‍රස්ථාරයට ඇත්තේ උපරිමයේ අවමය. ඔයගොල්ලෝ දන්නවා මම පැහැදිලි කරපු තේදී මේකට තියෙන්නේ අවමයක්. එහෙනම් අවමයක් කියලා අපිට සටහන් කරන්න පුළුවන්. මෙම ප්‍රස්ථාරයේ සමමිතික අක්ෂය වන්නේ දැන් කලින් පැහැදිලි කරා. කවුද? x සමානයි 1. එහෙනම් අපිට එනවා x සමානයි 1 කියලා සමමිතික අක්ෂය සමීකරණය. මෙම ප්‍රස්ථාරයේ සමමිතික රේඛාවේ සමීකරණය නැවතත් ඒකම අහලා තියෙනවා x සමානයි 1.
මේ අවමාගේ අවම ලක්ෂයේ කණ්ණාංකය අපි දන්නවා 1, ඍණ 4. 1, ඍණ 4 කියලා අපිට අවම ලක්ෂයේ කණ්ණාංක එනවා. ඒතකොට අවමාගේ කියන්නේ ශ්‍රිතේ අවමාගයෙන් ශ්‍රිතේ කියන්නේ අන්න වැදගත් තැනකට අපි ආවා. ශ්‍රිතේ කියන්නේ පුතේ මෙන්න මේ y කියලා හිතුවනම් ඕගොල්ලන්ට ගොඩාක් ලේසි. ශ්‍රිතේ කියන්නේ කවුද? y. ශ්‍රිතේ කියන්නේ y. ඒ කියන්නේ y ගේ හැසිරීම තමයි ඔය ශ්‍රිතේ කියන එක එන්නේ. ඒ කියන්නේ y හි යගේ තමයි අපි ඔය ශ්‍රිතේ කියලා හඳුන්වන්නේ. ඒ නිසා y කියන එක මතක තියාගත්තා නම් ශ්‍රිතේ කියන එකට ඕගොල්ලන්ට ගොඩාක් පහසු වෙනවා. එතකොට අවමාගය අපි y සමා අපි ගත්තොත් දැන් මෙතන මේ අවමාගය. ඒ කියන්නේ ශ්‍රිතේ අවමාගය තමයි මෙතනදී යන්නේ. ඒතකොට ශ්‍රිතේ කියන්නේ y. ඒතකොට y වල අවමාගය වෙන්නේ ඕගොල්ලෝ දන්නවා මෙතනදී ඍණ 4යි. එසේනම් අපිට පිළිතුර ලැබෙනවා මේ අවමාගය ඍණ 4යි කියලා. මේ ශීර්ෂ ලක්ෂයේ කණ්ඩාංක 1, ඍණ 4 එහෙනම් මෙන්න මේ පිළිතුර ලැබෙනවා. අවමාගය සොයා ගනු ලබන්නේ හැරවුම් ලක්ෂයේ කණ්ඩාංකයේ x අගයෙන්ද y අගයෙන්ද? මම පැහැදිලි කරා y අගයෙන් තමයි අපි අවමාගය සොයාගන්නේ. y සමානයි බිඳුව රේඛාව x අක්ෂය ලෙසද y අක්ෂය ලෙසද හැමෝම. අපි දන්නවා y වලාගේ බිඳුව එන්නේ මෙන්න මෙතනදී. එතකොට මේ රේඛාව මත ඕනෑම ලක්ෂයකදී y වලාගේ බිඳුවයි ඒ කියන්නේ x අක්ෂය කියලා තමයි හඳුන්වන්නේ. y බිඳුවේදී x කණ්ඩාංක වන්නේ y බිඳුවේදී x කණ්ඩාංක වන්නේ ඍණ 1 සහ 3. එහෙනම් ඒ කියන්නේ අර අපි ගත්ත මූල අවස්ථාව තමයි මෙතනදී කතා කරලා තියෙන්නේ. කියන්නේ ඍණ 1 සහ ධන 3. මෙම ශ්‍රිතේ අවමාගයේ ධනාගයේ ඍණාගය. ඒකට අපි දන්නවා අවමාගයේ පුතේ දුවේ ඍණාගයක් වෙනවා. අවමාගයේ ඍණාගයක් වෙනවා. හරි. ශ්‍රිතේ අගය ඍණවන x අගයේ පරාසය වන්නේ. දැන් ඔන්න අපි වැදගත් ඉතාමත් හොඳ කාරණාවකට යොමු වෙන්නේ යන්නේ. හරි. මේ ශ්‍රිතේ හැසිරීම ගත්තොත් අපි දන්නවා මේ ශ්‍රිතේ ඇඳලා තියෙන්නේ මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතනට මේ අවසාන පොයින්ට් එක වෙනකම්. දැන් එතකොට පුතේ දුවේ අපි ওই විදිහට ඇඳලා පස්සේ මම දැන් මේ ශ්‍රිතේ හැසිරීම පිළිබඳව කතා කරන්නේ යන්නේ. දැන් අපි දන්නවා ශ්‍රිතේ ආරම්භ වන්නේ මෙන්න මෙතන. එතකොට මෙතන සිට තමයි මේ ශ්‍රිතේ ආරම්භ වෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට පේනද මේ ශ්‍රිතේ ගමන් කරන්නේ මෙන්න මේ විදිහට. මම මේ පෙන්වන ආකාරයට තමයි ශ්‍රිතේ ගමන් කරන්නේ. මෙන්න මේ විදිහට තමයි ශ්‍රිතේ ගමන් කරන්නේ. එහෙනම් මෙතනින් ආරම්භ වන ශ්‍රිතය මෙන්න මේ විදිහට මෙතනට එනකම් ගමන් කරනවා. එතකොට ඔයගොල්ලන්ට පේන ඇති මෙහෙම එන මාර්ගයේදී මේ ශ්‍රිතයේ හැසිරීම පිළිබඳව. එතකොට ශ්‍රිතය මොකද වෙන්නේ? ශ්‍රිතය කියන්නේ y. එතකොට ශ්‍රිතය මොකද වෙන්නේ? මේ ප්‍රස්ථාරය මෙන්න මේ දිගේ ගමන් කරනකොට ඔයගොල්ලන්ට පේනවා ශ්‍රිතය 5 4 3 2 1 බිඳුව. ශ්‍රිතය එන්න අඩු වෙනවා. එතකොට එන්න අඩු වෙන්නේ ධන දිශාවෙන්. එතකොට ධන අඩු වෙනවා කියලා අපි කියනවා. එතකොට අපි එතන අවස්ථාව කියනවා ශ්‍රිතය ධනම අඩු වෙන අවස්ථාව කියලා. එතකොට ශ්‍රිතය ධනම අඩු වෙනවා මෙන්න මේ අවස්ථාවට එනකම්. එතකොට අපි ඒක අසමානතාවකින් නිවුවොත් ශ්‍රිතය කියන්නේ අපි දන්නවා අපිට ඕනනම් මේක අසමානතාවකින් උනත් පැහැදිලි කරන්න පුළුවන්. ඒ කියන්නේ x වලගේ මේ ඍණ 2කට වඩා වැඩි වෙනකොට සහ ඍණ 1කට වඩා කුඩා වෙනකොට තමයි ශ්‍රිතය ධනව අඩු වෙන්නේ. එතකොට ඔයගොල්ලන් හොඳින් පැහැදිලි වෙන්න ඇති. ඍණ 2ේදී මෙන්න මෙතන ශ්‍රිතේ පවතිනවා මේ ප්‍රස්ථාරය. එතකොට ඍණ 2කට වඩා වැඩි වෙනවා කියන්නේ මෙන්න මේ පැත්තට ගමන් කරනවා. එතකොට මේ දිශාවට එනකොට මේ ශ්‍රිතේ එන්න මොකද වෙන්නේ? ධනව අඩු වෙනවා. මෙතනදී මේ පොයින්ට් එකට එන්න කලින් තමයි මේ කොටස අවසන් වෙන්නේ. එතකොට අපිට ලියන්න පුළුවන් එහෙනම් ඍණ 2ත් ඍණ 1ත් අතර තමයි ශ්‍රිතය ධනව අඩු වෙන්නේ. හරි. ඊළඟට තව මම පැහැදිලි කිරීමක් කරන්න යන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති පුතේ දුවේ මෙතන ඉඳන්. මෙතන සිට ශ්‍රිතේ මෙන්න මෙහෙම ගමන් කරන නැත්නම් ප්‍රස්ථාරය මෙන්න මෙහෙම ගමන් කරනවා මේ දක්වා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති ඔය කොළ පාට ලයින් එකේදී ගිය බැලුවාම මේ ශ්‍රිතය එන්න අඩු වෙනවා. මේ බලන්න මේ දිශාවට අඩු වෙනවා. එතකොට අඩු වෙන්නේ ඍණ දිශාවෙ. මොන දිශාවෙන්ද? ඍණ දිශාව. එහෙනම් අපි කියනවා මෙන්න මේ කොළ පාට ලයින් එක කොළ පාට අවස්ථාවේ පෙන්눔 කරලා තියෙන කොටස ගත්තොත් ශ්‍රිතය ඍණව අඩු වෙනවා. බලන්න. ශ්‍රිතය ඍණව අඩු වෙනවා. එතකොට ඔය ශ්‍රිතය ඍණව අඩු වෙන x අගයේ පරාසය ගත්තොත් ශ්‍රිතය ඍණව අඩු වෙන්නේ ඍණ 1කට වඩා වැඩි අවස්ථාවක් ධන 1කට වඩා අඩු අවස්ථාවක්. එතකොට මෙන්න මේ කොටසෙදි තමයි ශ්‍රිතය ඍණව අඩු වෙන්නේ. එහෙනම් අපිට x අගයේ පරාසය ගන්න පුළුවන් ඍණ 1කට වඩා වැඩි
ධන එකට වඩා අඩු. හරි. දැන් අපි ඊළඟ කොටසට යමු. ඊළඟ කොටසදී ඔයගොල්ලන්ට පෙනේ පුතේ දුවේ මෙන්න මෙතන සිට දැන් මුන්න හැරවුම් ලක්ෂ්‍ය සිට මම නැවතත් අදින්නම්. හැරවුම් ලක්ෂ්‍ය සිට එතනින් ඉහළට අපි බැලුවොත් දැන් ඔයගොල්ලන්ට පෙනේ මෙතන ඉඳන් මං යන්දොත් මෙන්න මේ විදියට ශ්‍රිතය දැන් ඉහළට ගමන් කරනවා. ඒ කියන්නේ වැඩි වෙනවා. මේ බලන්න. ශ්‍රිතය වැඩි වෙනවා. හැබැයි වැඩි වෙන්නේ මේ ඍණ දිශාවේ සිට. එතකොට ශ්‍රිතය මොකද වෙන්නේ? ඍණව වැඩි වෙනවා. එතකොට අපි කියනවා මේ ප්‍රස්ථාරයේ ශ්‍රිතය ඍණව වැඩි වෙනවා කියලා. එතකොට ශ්‍රිතය ඍණව වැඩි වෙන x අගේ පරාසය ගත්තොත් ඕගොල්ලන්ට පේන විදිහ මෙන්න මේ කොටසේ තමයි පුතේදී ශ්‍රිතය ඍණව වැඩි වෙන්නේ. ඒ කියන්නේ x වල අගය එකට වඩා වැඩි විය යුතුයි 3ට වඩා අඩු විය යුතුයි. එහෙනම් ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් අපිට මේ උත්තරේ ලියන්න පුළුවන්. මම ඒක පිළිතුරට එන්නම්. ඊට කලින් තව කොටසක් මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති ඉතුරු වෙලා තියෙනවා. හරි. මේ දක්වා ගත්තොත් එහෙම ශ්‍රිතය දැන් මොකද වුනේ? ඍණව වැඩි වුණා. හරි. එසේනම් අපි අවසාන ඉතිරි කොටසට යමු. දැන් ඉතිරි කොටස මෙන්න මෙතනින් ආරම්භ කරොත් දැන් මේ බලන්න මේ දිශාවට ශ්‍රිතය එන්න වැඩි වෙනවා. එතකොට මුදේදී ඔය අවස්ථා හතරෙන් එක අවස්ථාවක් අපිට විභාගෙදී අහන්න පුළුවන්. එතකොට මම කියපු දේ ඔයගොල්ලන් හොඳින් පැහැදිලි වෙන්න ඇති කියලා මම හිතනවා. එතකොට අපෙන් ආන්නේ මෙන්න මේ විදියට. ශ්‍රිතයේ අගය ඍණව වන x අගයේ පරාසය වන්නේ. එතකොට ශ්‍රිතයේ අගය ඍණ වෙන්නේ අපි දන්නවා මෙන්න මේ අවස්ථාව. හරිද? එතකොට මෙතනදී මේක කෙටි කරලා තියෙනවා. ඒ කියන්නේ පුතේ දුවේ දැන් ශ්‍රිතයේ ඍණව අඩු වෙන හෝ වැඩි වෙන කියන අවස්ථා දෙකම එකට අරගෙන තියෙනවා. ඒ කියන්නේ ශ්‍රිතයේ අගය ඍණ වන කියන. එතකොට අපි දන්නවා ඍණ වෙන්නේ ශ්‍රිතය මෙන්න මේ අවස්ථාවට. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතනදී මේ කොටසේ තමයි ශ්‍රිතය ඍණ වෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති පුතේ දුවේ ඍණ එකේ සිට ධන 3 දක්වා තමයි ශ්‍රිතය ඍණ වෙන්නේ. ඊටු කොටස් දෙකම මෙන්න මේ කොටස් දෙකම ශ්‍රිතය ධන වෙන්නේ. මේ බලන්න මේ ධන අවස්ථාවේ තමයි පවතින්නේ. එතකොට මේ කොටසේ තමයි ශ්‍රිතය ඍණ අවස්ථාවේදී පවතින්නේ. එහෙනම් ඍණ එකේ සිට ධන 3 දක්වා. ඒ කියන්නේ ඍණ එකට වඩා වැඩි 3ට වඩා අඩු කියලා අපිට ගන්න පුළුවන්. හරි. එහෙනම් මෙන්න මේ අවස්ථාව තමයි අපිට පිළිතුර විදියට ලැබෙන්නේ. ඍණ එකට වඩා වැඩි 3ට වඩා අඩු. මතක තියාගන්න මේ අසමානතා ලකුණු වල සමාන ලකුණු යොදන්න හැකියාවක් නැහැ. ඒ කියන්නේ මේ අවස්ථාව ලිව්වොත් වැරදි. ඇයි මේ ඍණ එකට සමාන වුණොත් අපිට කියන්න බෑ ශ්‍රිතය ඍණද ධනද කියලා. හේතුව එතකොට ශ්‍රිතය මෙන්න මේ බිඳු අවස්ථාවේ තියෙන. පේනවනේ ඔයගොල්ලන්ට. එතකොට ශ්‍රිතේ ධන හෝ ඍණ වන අවස්ථාව කියලා අපිට මේ ධනද ඍණද කියලා අපිට හරියට මේ පොයින්ට් දෙකේදී නැත්නම් මේ ලකණ්ඩාංක දෙකේදී කියන්න හැකියාවක් නැහැ. ඒ නිසා තමයි මෙතනදී මේ සමාන ලකුණු අපිට යොදන්න අවකාශයක් නැත්තේ. එතකොට අනිවාර්යෙන් මෙන්න මේ අසමානතා යුගලය මේ විදිහට තමයි ලියන්න ඕන වෙන්නේ. එතකොට මේක ලිව්වොත් පිළිතුර වැරදි. හරි. දැන් අපි යමු ඊළඟට අවසාන ප්‍රශ්නෙට. අවමාගයේ ඍණ දෙක හා සම්මිතික රේඛාවේ සමීකරණයේ x සමානයි 3 වන විට ශ්‍රිතයේ ප්‍රස්ථාරය මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. හරි. එතකොට බලන්න මේ ඍණ දෙක කියන එක නම් මෙන්න මේ විදිහට නියත පදයක් විදිහට එළියට දාලා තියෙනවා. හරි. එතකොට අපි දන්නවා අවමාගයේ තමයි මේ ඍණ දෙක. එතකොට මේකේ අවමාගය ඍණ 4. එහෙනම් මෙන්න මේ එළියෙන් තියෙන නියත පදේ අනිවාර්යෙන් ඍණ 4 වෙන්න ඕනේ. හරි. එහෙනම් මේ අවස්ථාව උත්තර පිළිතුරු දෙකේම ඒ අවස්ථාව සටහන් වෙලා තියෙනවා. දැන් ඊළඟට මෙතනදී කියනවා සමමිතික රේඛාවේ සමීකරණය x සමානයි 3යි. එතකොට x සමානයි 3 වුණොත් මෙන්න මේ කොටස ඇතුළට ඔයගොල්ලන්ට පේනවා ඇති x ඍණ 3යි කියලා මෙතනදී මේ කොටස නිර්මාණය වෙලා තියෙනවා. එහෙනම් සමමිතික රේඛාවේ සමීකරණ මේ තුනේ ඉලක්කම තමයි මෙන්න මෙතන තියෙන්නේ. එසේනම් පුතේ ඔයගොල්ලෝ දන්නා මේකේ සම්මිතික අක්ෂ සමීකරණය x සමානයි 1යි. එහෙනම් මෙතනට ලැබෙන්න ඕනේ 1. ඊළඟට මෙන්න මේ ලකුණ වැදගත්. එතකොට මෙතන තියෙන ඍණ ලකුණ. එහෙනම් මෙතනටත් අනිවාර්යෙන් ඍණ ලකුණ ලැබිය යුතුයි. ඒකට හේතුව ධන ලකුණ වෙන්න නම් අනිවාර්යෙන් සමමිතික අක්ෂයේ ඍණ 1 විය යුතුයි. එතකොට තමයි මේ ර්ණ ලකුණයි සමමිතික අක්ෂයේ ලැබෙන ඍණ එකේ ඍණ ලකුණයි ඒ දෙක ගුණ වෙලා ධන ලකුණක් බවට පත් වෙන්නේ. කියන්නේ මෙන්න මේ උත්තරේ ලැබෙන්නේ. හරි. එතකොට අපිට නිවැරදි පිළිතුර වන්නේ මෙන්න මේ පිළිතුර. x ඍණ එකේ වර්ගය අඩු කිරීම 4. එතකොට මේ විදිහට සටහන් කරගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. දැන් එහෙනම් අපි ඔන්න මුලික කොටස අධ්‍යයනය කරලා අවසන් කළා. y සමානයි ax වර්ගය ධන bx ධන c ආකාර ශිතයේ වැදගත් ලක්ෂණ. එතකොට ඒකෙත් අපි එක් කොටසක් තමයි අවසන් කරේ. ඒ කියන්නේ
මේ A කියන නියතයාගේ බිඳුවට වඩා වැඩි වෙන අවස්ථාව. හොඳයි පුතේ දුවේ දැන් අපි කලින් කතා කරපු සිතේම මේ A කියන සංගුණකයාගේ බිඳුවට වඩා කුඩා වන අවස්ථාව පිළිබඳව සලකා බලමු. එතකොට ඔයගොල්ලන්ට පේනවා බිඳුවට වඩා කුඩා කියන්නේ ඍණාගයක් වෙනවා. ඒ කියන්නේ මේ x වර්ගයේ සංගුණකයේ ඍණාගයක් වෙන අවස්ථාව පිළිබඳව කතා කරලා ඉන්න. හරි. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ප්‍රස්ථාරය මෙන්න මේ හැඩයෙන් තමයි ලැබෙන්නේ. ඒතකොට ඔයගොල්ලෝ දැනටමත් දන්නා මේ උපරිමයක් අවස්ථාවක්. එතකොට බලන්න ඇයි උපරිමයක් කියන්නේ මේ අඩු වගයකින් නම් තමයි ප්‍රස්ථාරය. නැත්තම් මේ සිතේ ඇඳෙන්නේ. එතකොට අඩු වගයක සිට මෙන්න මේ අවස්ථාවේ තමයි උපරිමාගයක් කරා එළඹෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ මේක උපරිම අවස්ථාවක් කියලා. එතකොට මම ඇප්ලිකේෂන් එක පාවිච්චි කරලා ඔයගොල්ලෝ පරණ ඉගෙනගත් කරුණු ටිකක් නැවත මතක් කරන් ඉන්නම්. මේ තියෙන්නේ ප්‍රස්ථාරය y සමානයි ඍණ x වර්ගයේ ධන 2x ධන 3. දැන් අපිට ඉස්සෙල්ලාම කතා කරන්න පුළුවන් මෙන්න මේ උපරිම ලක්ෂ්‍ය කණ්ණාංක පිළිබඳ. ඒ කියන්නේ හැරවුම් ලක්ෂ්‍ය නැත්නම් ශීර්ෂ ලක්ෂ්‍ය නැත්නම් වර්තන ලක්ෂ්‍ය කණ්ණාංක පිළිබඳව 1,4 කියලා අපිට මේ හැරවුම් ලක්ෂ්‍ය කණ්ණාංක ලැබෙනවා. ඊළඟට අපිට කතා කරන්න පුළුවන් සමමිතිකක්ෂය. එතකොට x සමානයි 1 කියලා මේ සමමිතිකක්ෂ සමීකරණය අපිට සටහන් කරන්න පුළුවන්. ඊළඟට මේ සමීකරණයේ මූල. එතකොට මූල ලක්ෂ්‍ය කණ්ණාංක අපිට ලැබෙනවා ඍණ 1,0 සහ 0,3 වශයෙන් මේ විදිහට ලැබෙනවා. හරි. දැන් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති පුතේ මේ ඇප්ලිකේෂන් එක පාවිච්චි කරලා අපිට ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්කම ලැබුණා. හරි. දැන් අපි ඊළඟට මේ කාරණා වලට අමතරව තවත් වැදගත් ලක්ෂණ වලට යමු. හරි. දැන් එහෙනම් මේ ලක්ෂණ වලට යමු වෙනකොට මම ප්‍රස්ථාරය නැවතත් පාවිච්චි කරන්නම්. හරි. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති පුතේ මේ ප්‍රස්ථාරයෙන් අපිට මෙන්න මේ ප්‍රශ්න කීපයක් අහනවා. මේ සිරස් අක්ෂය. ඒතකොට සිරස් අක්ෂය කියන්නේ මෙන්න මේ අක්ෂය අපි දන්නවා y. එනම් පිළිතුර y. මේ ප්‍රස්ථාරයේ හැඩය අපිට ලැබෙනවා පරාවලයක් කියලා. මේව ප්‍රස්ථාරයේ උපරිමයක් දවමයක්ද උපරිමයක් කියලා ලැබෙනවා. මේව ප්‍රස්ථාරයේ සමමිතික වන්නේ x සමානයි 1. ඒක මම මෙන්න මේ ඇප්ලිකේෂන් එක පාවිච්චි කරලා ඔයගොල්ලන්ට පෙන්නනවා. මේ තියෙන x සමානයි 1 අවස්ථාව. එතකොට ඊළඟට අහනවා ප්‍රස්ථාරයේ සම්මිතික රේඛාවේ සම්මිතික අක්ෂයේ සමීකරණයේ x සමානයි 1. මේ උපරිමාගය එහෙනම් ශ්‍රිතයේ උපරිමාගය අපි දන්නවා y වලාගය කීය දෙන්නේ මේ උපරිම අවස්ථාවේ y කණ්ඩාංකය 4යි. කියන්නේ ධන 4යි. මේ හැරවුම් ලක්ෂ්‍ය කණ්ඩාංක වන්නේ 1,4. එහෙනම් අපිට ලැබෙන පිළිතුර 1,4 කියලා. උපරිමාගය සොයාගන්නේ හැරවුම් ලක්ෂ්‍ය කණ්ඩාංකයේ x අගයේනි y අගයේනි පිළිතුර y අගයේනි. x අක්ෂය හඳුන්වන වෙනත් නමක් වන්නේ මේ x අක්ෂය හඳුන්වන වෙනත් නමක් තමයි අපි දන්නා පුතේදී මේ x අක්ෂය ගත්තාම මේ x අක්ෂයේ හැම තැනකම y වලාගේ බිඳුව. ඕනෑම ස්ථානයක y වලාගේ බිඳුව. ඒ කියන්නේ y සමානයි බිඳුව. එතකොට y සමානයි බිඳුවේදී x වල කණ්ඩාංක වන්නේ ඍණ 1 සහ 3. ධන 3. ඍණ 1 සහ ධන 3. මෙම ශ්‍රිතයේ උපරිමාගය ධන අගයක්ද ඍණ අගයක්ද කියන ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති. උපරිමාගය ධන අගයකි. හරි. ඊළඟට ශ්‍රිතයේ අගය ධනවන x අගයේ පරාසය. ඒ කියන්නේ ශ්‍රිතයේ අගය ධනවන x අගයේ පරාසය. හරි. දැන් අපි නැවතත් ඒ ලක්ෂණ කෙරෙහි යොමු වෙමු. හරි. දැන් එහෙනම් මෙතනදී ඔයගොල්ලන්ට පුතේ මම මේක අවස්ථා 4කදී අර කලින් කතා කරා වගේ පැහැදිලි කරන්නම්. හරි. ඉස්සල්ලාම ඔයගොල්ලන්ට පේනවා ශ්‍රිතයේ ආරම්භ වන්නේ මෙන්න මේ විදිහේ ප්‍රස්ථාරය ආරම්භ වන්නේ මෙන්න මෙතනින්. එතකොට ආරම්භ වෙනකොට ඔයගොල්ලන්ට පේන ඇති පුතේ මේ මෙතන ඉඳන් මෙන්න මේම ශ්‍රිතයේ ගමන් කරනවා මෙන්න මේ ඍණ x වල අගය ඍණ 1 වන ලක්ෂ්‍ය වෙනකන්. එතකොට ඔයගොල්ලන්ට පේන ඇති ශ්‍රිතය මේ අඩු අගයක සිට වැඩි අගයක් දක්වගෙන එන්න අගය වැඩි වෙනවා. මේ බාන් ශ්‍රිතය වැඩි වෙනවා. ඒ කියන්නේ වැඩි වෙන්නේ පුතේ ඍණව. එතකොට අපි කියනවා මෙන්න මේ නිල් පාට කොටසින් පෙන්눔 කරලා තියෙන්නේ ශ්‍රිතය ඍණව වැඩි වෙන අවස්ථාව. ශ්‍රිතය ඍණව වැඩි වෙන අවස්ථාව. එතකොට මේ ඍණව වැඩි වෙන අවස්ථාවේ x වල අගය පරාසය වෙන්නේ මෙන්න මේ කොටස. එතකොට x අගයේ පරාසය වන්නේ ඍණ 2කට වඩා විශාලයි ඍණ 1කට වඩා කුඩායි. එතකොට මෙන්න මේ කොටසේ තමයි ශ්‍රිතය ඍණව වැඩි වෙන්නේ. ඊළඟට අපි එතනින් එහා බලමු ශ්‍රිතේ ගමන් කරන ආකාරය පිළිබඳව. මේ ර්ණ 1 සිට දැන් ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ විදිහට ශ්‍රිතය මෙන්න මෙහෙම ගමන් කරනවා. ගමන් කළා මෙන්න මෙතන හැරවුම් ලක්ෂ්‍ය වෙනකන් ගමන් එනවා. එතකොට ඔය කොටසේදී ඔයගොල්ලන්ට පේනවා ඇති ශ්‍රිතය ධන කොටසේ තමයි ධන දිශාවේ තමයි ගමන් කරන්නේ. එතකොට ඔයගොල්ලන්ට පේනවා මේ ශ්‍රිතය ධනව වැඩි වෙනවා. මේ එන්න මොකද වෙන්නේ ආගේ? ශ්‍රිතය ධනව වැඩි වෙනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා පුතේ දුවේ මේ කොටසේ ශ්‍රිතය ධනව වැඩි වෙනවා. එතකොට ඒ අගයේ පරාසය වන්නේ x වල ඍණ 1කට වඩා වැඩි 1ට වඩා කුඩායි. එතකොට මෙන්න මේ අගයේ පරාසය තමයි ලැබෙන්නේ අපිට අසමානතාවකින් ලිව්වොත් ඍණ 1ට වඩා විශාලයි ධන 1ට වඩා කුඩායි.
හරි. එතනින් දැන් කැරවුම් ලක්ෂයෙන් පසු කොටස අපි කතා කරමු. දැන් අපි එතනින් ගත්තොත් ඒ කොටස ගත්තොත් මෙන්න මෙතන සිට මෙන්න මේතන ඉඳන් මෙන්න මේ විදිහට තමයි ශ්‍රිතේ ගමන් කරන්නේ. එතකොට ඒ කොටසේදී ඔයගොල්ලන්ට පේනවා ඇති ශ්‍රිතේ දැන් වැඩි වෙච්ච ශ්‍රිතේ එන්නේ ආයෙ අඩු වෙනවා. හැබැයි අඩු වෙන්නේ ධනව. මේ බාන් ධන කොටසේ තමයි අඩු වෙන්නේ. ඒ කියන්නේ මේ කොටසේදී ශ්‍රිතය ධනව අඩු වෙනවා. ඒ කියන්නේ x වලගේ පරාසය ගත්තොත් එකට වඩා විශාලයි 3ට වඩා කුඩයි. එහෙනම් එකට වඩා විශාලයි එකට වඩා 3ට වඩා කුඩයි අවස්ථාවේදී තමයි ශ්‍රිතය ධනව අඩු වෙන්නේ. හරි. අපි එහෙනම් අවසාන කොටසට යමු. අවසාන භාගයේදී මේ ශ්‍රිතය මෙන්න මේ විදිහට තමයි ගමන් කරන්නේ. හරි. මෙන්න මෙතන ඉඳන් ශ්‍රිතය මෙන්න මේ විදිහට ගමන් කරනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති පුතේ දැන් ශ්‍රිතේ මොකද වෙන්නේ? අඩු වෙනවා. මේ බාන් එන්න අඩු වෙනවා. මේ කහ පාටින් දිස්වන කොටසේදී අවස්ථාවේදී ඔයගොල්ලන්ට පේනවා ශ්‍රිතේ ධන ඍණව මොකද වෙන්නේ? අඩු වෙනවා. ඍණව අඩු වෙන්නේ මේ ඍණ කොටසේ තමයි මේක අඩු වෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ ඍණ දිශාවේ තමයි අඩු වෙන්නේ ඍණව අඩු වෙනවා කියලා. එතකොට ඒකේ x වල අගේ පරාසය ගත්තොත් 3ට වඩා වැඩි 4ට වඩා කුඩායි. එතකොට 3ට වඩා වැඩි සහ 4ට වඩා කුඩා අවස්ථාවේදී තමයි ශ්‍රිතය ඍණව අඩු වෙන්නේ. එතකොට දැන් අපෙන් අහන්නේ ශ්‍රිතය ධනවන x යගේ පරාසය. එතකොට ශ්‍රිතය ධනවන්නේ මෙන්න මේ කොටසදී. ඒ කියන්නේ පුතේ දිවේ මෙන්න මේ අවස්ථාවේදී මම ඒක වෙනත් වර්ණයකින් පාර කරන්නම්. මෙන්න මේ කොටසේ තමයි ශ්‍රිතය ධනවන අවස්ථාව තියෙනවා. එතකොට මේ කොටසේදී ඔයගොල්ලන්ට පේනවා මේ සම්පූර්ණ කොටසේ ශ්‍රිතය ධන අගයක තමයි පිහිටන්නේ. එහෙනම් ඍණයකට වඩා විශාලයි 3ට වඩා කුඩයි. එතකොට ඍණයකට වඩා විශාලයි 3ට වඩා කුඩයි. දැන් මෙන්න මේ අවස්ථාවෙන් අපිට පිළිතුර ලැබෙනවා. එහෙනම් අපිට ඒක සටහන් කරොත් නැවත මම සටහන් කරන්නම්. මෙන්න මේ විදිහට අපිට පිළිතුර ලැබෙනවා. හරි. ඒකෙත් මේ සමාන ලකුණු යෙදුව පිළිතුර නිවැරදි වෙන්නේ නැද්ද? හරි. එසේනම් පුතේ අපි ඊළඟට යමු අවසාන ප්‍රශ්නය. උපරිමාගේ ධන දෙක හා සමමිතික රේඛාවේ සමීකරණය x සමානයි 3 වන විට ශ්‍රිතයේ ප්‍රස්ථාරය මෙන්න මේ විදිහට ලැබෙනවා. හරි. එහෙනම් ධන දෙක කියන්නේ උපරිමාගේ. එහෙනම් ඒ පිළිතුර නැත්නම් ඒ දත්තය අපිට මෙතනින් ලැබිලා තියෙනවා. එහෙනම් මේකේ උපරිමාගය ධන 4යි. එහෙනම් අනිවාර්යෙන් මේ නියත කොටස ධන 4ක් වෙන්න ඕනේ. එහෙනම් මේ සමීකරණ දෙකේ මේ ලක්ෂණය තියෙනවා. හරි. ඊළඟට මේ සමමිතික රේඛාවේ සමීකරණ x සමානයි 3යි. එහෙනම් මේ තමයි මේ තුනේ ඉලක්කම. එහෙනම් පුතේ දිලි ඕගොල්ලෝ දන්නවා. එහෙනම් මේක මේ අවස්ථාව මේ ශ්‍රිතයේ සමමිතිකාක්ෂ සමීකරණ x සමාන 1යි. එහෙනම් මේ වරහන ඇතුළට එන්න ඕනේ x ඍණ 1. ඒ අවස්ථා දෙකම මෙතන සටහන් වෙලා තියෙනවා. වෙනසට තියෙන්නේ මේ වරහන් ඉදිරියෙන් ඍණ ලකුණක් සහ මේ වරහන් ඉදිරියෙන් ධන ලකුණක් තියෙනවා. ධන ලකුණ සටහන් කරලා නැහැ. ඔයගොල්ලෝ දන්නවා එතන ධන ලකුණක් තියෙනවා. එහෙනම් මෙතනදී ඔයගොල්ලන්ට පේන ඇති පුතේ වරහන ඉදිරියෙන් ඍණ ලකුණක් තියෙනවා. එහෙනම් මේ පිළිතුරු දෙකෙන් අපිට වඩාත් ගැළපෙනම පිළිතුර තමයි මෙන්න මේ අවස්ථාව. ඒ කියන්නේ y සමානයි ඍණ වරහන් ඇතුළේ x ඍණ 1 වර්ගීය ධන 4 කියන පිළිතුර තමයි. නැත්නම් මෙන්න මේ සමීකරණය තමයි මේ පරාවලය නිරූපණය කරන්නේ. දැන් එහෙනම් ඔන්න ඔය අවස්ථා අපි දැන් හොඳින් අවබෝධ කරගත්තා. අපි එහෙනම් ඊළඟ කොටසට යමු.